අද හරි ලස්සනයි සුන්දර දවසක් ඔබව නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම අර එදා නැවතුපු සෝලිස් මින්දිස් මහත්තයා කැලණි විහාරයේ චිත්‍රාන්දපු තැන මම ඉවර කළේ ඔහුගේ ගෝලයා එක කතා කළා කියලා චිත්‍රාන්දින්න පාට තීන්ත හදාගත්තේ කොහොමද අද පටන් ගන්නවා එතනින් නම් කරපු පරිශන ආදී සියල්ලක්ම ඔබට එලි දක්වනවා කියලා මම ගත්තා. ඉතින් දැන් පටන් ගන්නවා ඒක ඔබට කියන්න. මෙතන කොටස කියනවත් එක්කම යට කැලි ටිකක් තියෙනවා. ඔබට මම දැනගන්නට හරිනවා මා එකතු කරපු තොරතුරු අතර කැලණි විහාරය හැදුවේ කවුද? කාගේ සල්ලිද? ඒවකට නම් ගිහිලා තියෙන්නේ විතස්සු දැන් බැලුවොත් සුළු මුදලක්. ඒ වුණාට රුපියල් 300 400 කිව්වොත් මහ විශාල මුදලක්. මේක තමයි ඇත්ත. කවුද හැදුවේ? මං කියන්න. ඒ තමයි උපාලි විජේවර්ධන මහත්තයාගේ මව. ඔබ දන්නවද කැලණි විහාරයට කිව්ව හරි ලස්සන දෙයක්. ඔය විහාරගේට එහා පැත්තේ තියෙනවා මිරිස් ගලක් වගේ ලොකු ගලක් කළු ගලක් තියලා. මෙන්න මේ ගල උඩ දරුවෝ අලුතෙන් ලැබුණාම බොහෝ පිරිස අරන් ගිහිල්ලා ඒ ගල උඩ දරුවව මෙහෙම රෙදි ටිකත් එක්ක තියනවා. තියලා වඳලා එනවා. හරියට කෙමක් වගේ. මම මේ ඊ පෙරේදා දැක්ක එහෙම දෙයක්. කැලණි විහාරයට ගිය වෙලාව. හැබැයි පිරිස දන්නේ නැතුව ඇති මේ ඇයි කියලා. මෙහෙම කරන්නේ. ඕක දැක්ක කවුරු හරි කෙනෙක් එදා ඉඳන් පුරුද්දක් හැටියට ගියා. මොකද? උපාලි විජේවර්ධන මහත්තයා ඔය කැලණි විහාරයේ හදන කාලේ තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් විහාරගේ හදලා අර මේ චිත්‍රාන්දින්න බාර දෙන්නේ සෝලිස් මෙන්දිස්ට ඔය ගවේෂණය කරන්න මෑනියෝ උපාලි විජේවර්ධන දරුවවත් අරගෙන කැලණි පන්සලට යනවා. තාම පන්සල නෙවෙයි තාම හදාගෙන ඉන්නවා. ඔය ගොඩා පන්සලේ තියෙන හරි හොඳ කතා. අරන් ගිහිල්ලා දරුවව පොඩ්ඩකට තියන්නේ ওই ගල උඩ. ওই ගල උඩ දරුවව තියනවා. තියලා විජේවර්ධන මැතිනිය තව මොනවා හරි කතාවක් කියවලා ටික සෑහල්විලා කාන්තාවට හරි මාරුයි දරුවව දරාගෙන ඉන්න කොට වෙලාව. ඊට පස්සේ ඔක්කොම අතරි මෙහෙම දේවාල පැත්තටත් වන්දනා කළා. බෝධි පැත්තටත් වන්දනා කළා. එතුමිය හරි සීලවන්ත කාන්තාවක්. ඊට පස්සේ තමයි දරුවව ගන්න. ඕක බලාගෙන හිටියා මනසු කීප දෙනෙක්. ඒ ගමේ. එදා ඉඳන් හිතුවා අලුත දරුවෝ ඉපදුනාම මෙතනට ගෙනල්ලා වෙන්නේ නැති වන්දනාමාන කරන්නේ මේ අපල දුරු වෙන්න කියලා හිතලා. දැන් දිගටම ඒක එහෙමම යනවා. කවන්නේ ජන විශ්වාස ගොඩනගින්නේ ඔය ආකාරයට. ඕවා ජන විශ්වාසවල අයිතිකාරයෙක් නැහැ. කොහෙන් කිරුණාද කොහෙන් පටන් ගත්තද කියලා එකක් නැහැ. මේක තමයි හැටි. කෙසේ වෙතත් මට පේනවා තුන්වෙනි කොටසකටත් යන්න වෙයි. එහෙම වුණොත් තුන්වෙනි කොටසකට යනවා කාල වේලාව වැඩි වුණොත්. දැන් මම නැයි සෝලිස් මෙන්දිස් මහත්තයාගේ ගති කියන්න ඕන. ඒවකට තිබ්බ සමාජ තත්ත්වයක් කියන්න ඕන. ওই උපාලි විජේවර්ධන මහත්තයාගේ මාමලා ටිකක් ඉඳලා තියෙනවා. 3-4 දෙනෙක්. ඒ අතර ඒගොල්ලෝ කොහොමද හොඳ සල්ලිකාරයෝ ලංකාවේ මහා සල්ලිකාරයෝ ලොකු ඉස්කෝලවල ඉගෙන ගත්තු අය කතාව ඉංග්‍රීසි නිසා ඒ සමහරුන් ඉංග්‍රීසියෙන් යටතේ ඉන්නේ. එක්කෙනෙක් ඉඳලා තියෙනවා එතුමාට මේ එංගලන්තෙන් කියන දේ ඇරෙන්න කිසි දෙයක් පිළිගන්නේ නැහැ. ඒ පවුලේ. එංගලන්තෙන් කිව්වොත් හරි ඕනම දෙයක්.
සමහර ඉඳලා තියෙනවා එංගලන්තෙන් කිව්වොත් මේ පිස්තෝල මේ පැත්තට අරගෙන කොකා ගස් ගන්න එතකොට ඔයා මැරෙනවා කියලා වෙඩි තියාගන්න මිනිස්සු ඉන්න සයිට් ඉන්නේ එහෙම මිනිස්සු ලෝකෙක ඉන්නවා නෝ ඔය වගේ කෙනෙක් ඉන්නවා එයාගේ තද බල සටනක් තියෙනවා මොකටද සෝලිස් මෙන්ඩිස් මහත්තයාව මේකේ චිත්‍ර අඳින්න ගත්තු එක ගැන අමතක කරන්න එපා මෙතනදී සෝලිස් මෙන්ඩිස් මහත්තයාව ගන්න නිකන් මේ ගමේ හිටපු බයියෙක් චිත්‍ර අඳින්න ගත්ත නෙමෙයි මේ ගැන කතා කරනවා ආචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ තරමං කරපු යක්කට පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ ගැන උපහාර අංගය කිරුණු පොතේ මහා විද්වතෙක් ලංකාවට ගෙනල්ලා ඉවරලා මේ කැලණි විහාරේ චිත්‍ර පෙන්නලා ඉවරලා මේ චිත්‍ර ශිල්පියව දකින්න කැමතිද කියලා එවම ඌ පෙන්නන්න බලන්න කියලා සෝලිස් මෙන්ඩිස් මහත්තයා වෙතට එක්කන් ඇවිල්ලා මේ නැෂනල් සරම ෂර්ට් එකක් ඇඳගෙන සෙරපුත් දැන් කකුලේ ඇවිල්ලා ඉවරලා ආයිබෝන් කිව්වහම අර මනුස්සයා 7-5කට ගණන්ගෙන නැහැ. ඒ කවුද? සෝලිස් මෙන්ඩිස් කියන ලෝක ප්‍රකට වුණේ කැලණි විහාරයේ චිත්‍ර ඇඳීමෙන් ඒ චිත්‍ර ශිල්පියා. කෙසේ සතු පාලි විජේවර්ධන පවුල මෙහෙම ගෞරව සම්පන්න වැඩකුත් කරනවා. සෝලිස් මෙන්ඩිස් ಭಾರತයට යවලා ಭಾರತේ මාස ගණනක් වෙනම පුහුණුවක් ලබා දීලා තියෙනවා මේ චිත්‍ර අඳින හැටි. හැබැයි සෝලිස් මෙන්ඩිස් මහත්තයා ලංකාවට ඇවිල්ලා ඒ උරුව නැති කරලා තමාගේම අනන්‍යතාවකට චිත්‍ර අඳින ක්‍රමයක් හොයාගත්තා. මේක ලස්සන ඉතිහාසයක්. මම මේක ලිව්වා දෙසති සංග්‍රහයේ. ඉතින් මම මේ අවස්ථාවේ ආයෙත් මතක් කරනවා ගාමිණී විජේවර්ධන මහත්තයා. මේ ගාමිණී විජේවර්ධන කිව්වට සමා වෙන්න ඕන විල්සන් පෙරියප්පිර මහත්තයා ගාමිණී විජේතුංග මහත්තයා. හරි මේ මහතුරුම ෆියෙන්දන්වත් ආයෙත් මතක් කරනවා සුරේෂ් මේ ඒ නැත්නම් මට මේ අත්දැකීම ලැබෙන්නේ නැහැ ඒකයි මං කලගුණයක් සලකන්නේ බෑ ඉතින් හරි වැඩි මේ අර විදේශ පිස්සා ඉන්නේ එංගලන්තෙන් යුත් ඇරෙන්න මුකුත් කරන්නේ ඒක නිසා යා කියන්නේම මේ මොකෙද්ද මේ ගෙනල්ලා තියෙන්නේ මේ බලන මේ මොනසේක හැටි පොඩි සරම් කැල්ලක් ඇඳ ගන්නවා අද බලන්චි උඩරගෙන මොනවද චිත්‍රවල මොනවද ඒ කරන්නේ මොනවද ඒ ගන්න තීන්ත ඔය මිනිහා මොනවද ඔය හදාගත්තෝ තීන්ත මගුලක් ගෙනල්ලා බිත්ති වල ගන්න පොඩි සල්ලියත් අපි විනාශ කරන්නේ මන්න විරුද්ධයි කියලා කියනවා කිව්වම සෝලිස් මෙන්ඩිස් මහත්තයා අල්ලයට බයිනවා මහත්තයල විරුද්ධ නම් ඒක කාට හරි ලව කරගන්න නෑ විජේවර්ධන මැතිනි කියනවා නෑ එහෙම නෙමෙයි අපි මෙහෙම කරමු දැන් මෙයා කියනවානේ මේ දේ ගැන විමසන්න ඕන කියලා අපි මේ පුතා කියන්නේ මල්ලි කියන්නේ හරි ලස්සන කතාවක් එයා කියන මේ සෝලිස් මෙන්ඩිස් හදපු තීන්ත එංගලන්තයට යවලා ඒක චිත්‍ර අඳින්න පින්තාරු කරන්න සුදුසු තීන්තක්ද කියලා බලන ලංකාවට ගේනකන් හිමු කියලා. බලන්නකෝ. කැලණි විහාරේ චිත්‍ර අඳින ඉතිහාසෙ අද ගිහින් මේ බලන් හිටියට හරියන්නේ නැහැ. බලන් හිටියට ඔගේට වළු කතාවක් තියෙනවා. ওই තීන්ත ටික සාම්පල් හරි ගැසලා ඒ දවස්වල නැවි එංගලන්තයට යවනවා මේ පාට ටික. යවලා එංගලන්තෙන් රපෝර්ටුවක් එනකම් මාස එකමාරකට 2කට 3කට වැඩි බලන්න. එංගලන්තෙන් එනවා ඊට පස්සේ වාර්තාවක්. ඔය තීන්ත පාටවල මාත්තුව වෙනස් නොකර ඕමම ආලේප කරන්න කියන්නේ ඒක ඉතාමත් හොඳයි කියලා. සෝලිස් මෙන්ඩිස් මහත්තයා හීනා ගිහිල්ලා පොඩ්ඩක් තදින් බැනවදිනවා. ඊට පස්සේ ආයෙත් පලංචි උඩට නැගලා උචිත් අඳින්න පටන් ගන්නවා. ගෝලයා මගේ මිත්‍ර රංජිත් සිල්වා මහත්තයාගේ පියා පල්ලෙහායි නම්
අවතීව වැඩ කරනවා. පොඩ්ඩේ හැමේ වුණ ගමන් කේන්ති යනවා යාට. කාටද? සෝලිස් මින්දිස් මහත්තයාට. ඒ නිසා බෙල කියලා අත මෙහෙම කරනකොට කම්බිය වෙලා තින්නොන්න තීන්ත දින්නේ එහෙමයි. නැත්තම් ලෙඩි. කෙසේ වෙතත් ඒ තීන්ත මාතෘ මොකද්ද? එංගලන්තෙන් රෙකමදාරුවට ලක්වුණු ඒ තීන්තවල මහත්ව මොකද්ද? පාට ගත්තේ කොහොමද? එහෙනම් මං එකක් කියන්නම් දැන්. ඉතිරි කොටස ඊළඟ වැඩසටහනේදී. මොකද දැන් කාල වේලාව හරි. හරි නේද මංජුල? හරියාගෙන එනවා. ඒත් එකක් කියන්න. නැත්තම් මම මංචාකාරයෙක් වෙන්නේ. කුතුහලයේ අවසවස යනවා කියලා. එහෙම කරන්නේ නෙමෙයි. නමුත් අර ඉතිහාස කතා වැදගත්. ඒකයි මං කිව්වේ. එහෙනම් නිල් පාට හොයාගන්නේ කොහොමද? දැඩි උත්සාහයක් දරනවා සෝලිස් මහත්තයා. ඊට පස්සේ ඔහු කියනවා අවරිය කොළ කඩාගෙන වරින්. ඔබ දන්නව ඇති ආයුධ වෛද්‍යවරයෙක්ගෙන් අහන්න නිල් අවරිය කියලා ගහක් තියෙනවා. පුංචි කොළේන. අවරිය කොළ කඩන්නේ නෝ ගොඩක්. අරන් ඇවිල්ලා ඔක්කොම කොළ ටික කඩලා තලලා පොඩි කරලා වතුරේ පල් වෙන්න දානවා. ඔය කැලණි විහාරෙ ඉස්සරහා තමයි කරන්නේ. වතුරෙන් පල් වෙන්න දාලා වහලා තියෙනවා. වහලා තියලා මේ දවස් 2කට 3කට පස්සේ ආපහු ගන්නවා. අවරිය කොළේ නිල් පාට කහට උඩට ඇවිල්ලා යොදේ බැඳිලා තිනවා. ඒ යොදේ ගන්නවා. නිකම් වතුර ටික විසුකොන්නවා. නිල් පාට හොයාගන්න ලැබිලා තියෙන්නේ තාම අඩුයි. එන්නේ යොදෙන් තමයි නිල් පාට හදාගෙන තියෙන්නේ. කැලණි විහාරී බිත්සිතුවල ගන්න. මේ චිත්‍ර මාත්වෝ තීන්ත මාත්වත් ඔක්කොම මම දෙසති සංග්‍රහයේ දාලා ඇති. මොකද ඒකට නිර්ලෝභී වෙන්න ඕන. ඒකේ අයිතිකාරයෙක් වෙනකොට හොඳ වැඩේ තමයි එවැනි පරිශන කරන අය ඉන්නවනම් ඒ සඳහා යොදා ගන්නට බල ගන්න එක. නිල් අවරියා කොළ යොදේ ඉස්මවල යොදේ තමයි තීන්ත නිල් පාට හැටියට යොදාගන්නේ. හැබැයි ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ තීන්ත පාට සංරක්ෂණය කරන්න ඕන. ඒ සඳහා යොදාගත් ක්‍රම ගොඩක් තියෙනවා. කීපයයි ගොඩක් නෙමෙයි කීපයයි. ඒ ටිකත් කියන්නම් තුන්වෙනි වැඩසටහනේ. ඉතින් ඔබට ආයුබෝවන් ජය වේවා.